समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උට්ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංඤතස්ස ච ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝභි වඩ්ඩති තී. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි, අද උතුම් නිකිණිපුර පසළොස්වක පොහෝ දින කොළඹ රාජකීය විද්‍යාලයේ සහෝදර ශිෂ්‍ය සංගමය බෞද්ධ සංගමය ලෙසින් එකතු වෙලා මුළුමහත් ලංකාවාසී ලෝකවාසී සැදැහැති බෞද්ධ ප්‍රජාවට උතුම් ධර්මානුශාසනාවක් විකාශනය කිරීමටයි බලාපොරොත්තු වන්නේ. නිරන්තරයෙන්ම කොළඹ රාජකීය විද්‍යාලයේ සිසු දරුවන් ධර්මානුකූල දිවි පෙවතක් ගත කරමින් තමන්ගේ අධ්‍යාපන රාමුව තුළ විෂය කාරණා ඉගෙන ගන්නවා සේම ගුණධර්ම, මනුධර්ම, සත්පුරුෂ ක්‍රියාවන් වලට මුල් තැන ලබා දෙමින් ජීවිතය ප්‍රායෝගිකව සකස් කරගන්න ඊ타ත්ම වටිනා කියන සිසු දරුවන් පිරිසක් අධ්‍යාපනය හදාරන විදුබිමක් ලෙසයි කොළඹ රාජකීය විද්‍යාලය මුළුමහත් ලංකාව පුරාම ප්‍රචලිතව පවතින්නේ. ඉබඳු වූ වටිනා කියන උතුම් සත්පුරුෂ සත්ක්‍රියාවක් අද මේ නිකිණිපුර පසළොස්වක පොහෝ දිනත් සිදු කිරීමටයි බෞද්ධ සහෝදර ශිෂ්‍ය සංගමය මේ ආකාරයට කටයුතු සූදානම් කරලා තිබෙන්නේ. ඊ타ත්ම අයහපත් විෂම කාලපරාසයක් තුල වෙනදා පන්සලට සිල් ගන්න ගියා වගේ, වෙනදා පන්සලට දානය අරගෙන ගියා වගේ, වෙනදා පන්සලට බෝධි පූජාවක් තියන්ට, ආගමික වතාවත් සිදු කරන්ට, ඔබේ ගමේ විහාරස්ථානයට මේ උතුම් වටිනා කියන දවස තුල වෙනදා ඔබ ගියාට අද දවස පන්සල ඔබට බොහෝ සෙයින් දුරස්තයි. මේ ඊ타ත්ම ශීඝ්‍රයෙන් ව්‍යාප්තව යන COVID-19 වසංගත තත්ත්වය හමුවේ අපේ ජන ජීවිත සුවපත් කරගන්නට, අපේ ජීවිතේ පවා ආරක්ෂා කරගන්නට ඊ타ත්ම අපහසු කාල පරිච්ඡේදයකයි අපි සියලුම දෙනාම වර්තමානයේ තුල කටයුතු කරන්නේ.
ධර්මයේ අගය ධර්මයේ වටිනාකම වඩාත් ප්‍රායෝගික වශයෙන් දැනෙන ධර්මයේ තුලම ජීවිතය සකස් කරගන්නට අවශ්‍ය කරන කාල රාමුවක් කාල පරාසයක් අපි වර්තමානයේ තුල ගත කරන්නේ. අපි මීට ඉහත විශාලා මහනුවර ගැන කතා කළාට එහි ඇතිවෙච්ච තුම්බිය පිළිබඳව බෞද්ධ සාහිත්‍යය තුල විවිධ සූත්‍ර දේශනාවන් තුල ප්‍රධාන වශයෙන් රතන සූත්‍ර දේශනාව එහි මුල් වූ කාරණා පිළිබඳව පසුබිම් වූ හේතු කාරණා පිළිබඳව අධ්‍යයනය කරනකොට සොයාගෙන යනකොට අපි අහලා තිබෙනවා විශාලා මහනුවර පිළිබඳව. නමුත් ඒ සිදු වුණු තුන්බිය පිළිබඳව අපිට ප්‍රායෝගික අත්දැකීම් ශ්‍රවණය කළාට සොයාගෙන ගියාට අහලා තිබුණේ නැහැ. නමුත් වර්තමානයේ වන විට මේ ආසියාවේ රෝග ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානයේ බවට මේ පුංචි රට ලක් වෙලා තිබෙනකොට දහස් ගණනක් මිනිස්සු ජීවිතය හැරදාලා යනකොට තවත් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් පිරිසක් හුස්ම ගන්න අපහසුවෙන් ජීවිතය ඉල්ලනකොට ඔබට විශාලා මහනුවරටත් වඩා බයක් භීතියක් සන්ත්‍රාසයක් ලොඹු දහැ ගැනීමක් ජීවිතේ පිළිබඳව ඇති වෙලා ඇති. ඒ සියල්ලටම ඔබේ ජීවිතයේ මුහුණ දෙන ගමන් ඉබඳු අභියෝග තුල ජීවිතය සකස් කරගන්නට ගමන් අද දවසේ වටිනාකම තුල පිහිටලා සත්‍ධර්මයේ ස්පර්ශය ජීවිතයට ලබා ගන්නටයි අපි කවුරුත් සූදානම් වන්නේ. ඒට අවශ්‍ය කරන පසුබිම, ඒට අවශ්‍ය කරන මාර්ගය අද දවස තුල රාජකීය දරුවන් විසින් ඔබට ඉඩ ප්‍රස්තාව සකස් කරලා තිබෙනවා. ඒක නිසා හොඳට බණ අහන්න. ධර්මානුශාසනාව සඳහා මූලික කරගත්ත මාතෘකා කරගත්ත ගාථාව පාසල් දරුවන් ලෙස ඔබ සියලුම දෙනාම මේ ගාථාව දන්නවා. බොහෝ දෙනෙකුට මේ ගාථාව කටපාඩම්. නිවසේ සිට මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන ඔබ සියලුම දෙනාටම මේ ගාථාව කොතනද තියෙන්නේ, මේ ගාථාව බුදුරජාණන් වහන්සේ කාටද දේශනා කළේ, මේන් අර්ථ ගැන්වෙන්නේ මොනවද කියලා ඔබට යම්තාක් දුරට අවබෝධයක් ඇති. අපි මේ සිදු කරන්නේ ඒ තිබෙන අවබෝධය, තිබෙන දැනුම වඩාත් වර්ධනය කරගනිමින් ඒ දැනුමට අවශ්‍ය කරන ප්‍රායෝගික චින්තනය ජීවිතයට ලබා දෙන්න. අපි මේ කාරණා සියල්ලම දැනගෙන සිටියත් කටපාඩම් වෙලා තිබුණත් මේ කාරණා ජීවිතයට ප්‍රායෝගික නොමැතිනම් ඒ තුල ජීවිතයේ දකින්ට අපහසු නම් ධර්මයේ තුල ශික්ෂණයක් විනයක්
අවබෝධයක් ළඟා කර ගන්නට අපහසු නම් කටපාඩම් කරන ලද ගාථාව තුල කටපාඩම් කරන්ට යෙදුණු අර්ථය තුල මතක තබා ගන්නට යෙදුණු කාරණා තුල එහි ප්‍රායෝගිකත්වයක් ඔබ කිසිදු කෙනෙකුට ළඟා කර ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ උතුම් ගාථා රත්නය අන්තර්ගත වන්නේ ධම්මපද පාළියේ. බුදුරජාණන් වහන්සේ කුම්භඝෝෂක කියන සිටුවරයා මුල් කර ගනිමින් මේ වටිනා කියන ගාථා රත්නය දේශනා කරන්නට යෙදුනා වේළුවනාරාමේදී. මේ අන්තර්ගත කාරණා වර්තමානයේ ශිෂ්‍යයන් ලෙස ඔබට ජීවිතයේ සකස් කර ගන්නටත් ශ්‍රාවකයන් ලෙස වඩා ධර්මයට සමීප වෙන්න අවශ්‍ය කරන ප්‍රාමාණික පෘතුල වූ දැනුම වඩාත් වර්ධනය කර ගන්නට බොහෝ සෙයින් මහෝපකාරී වෙයි. උට්ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංඤතස්සච ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝභි වඩ්ඩති. අපි කවුරුත් කැමති කීර්තියක් ඇතිව යසස් ඇතිව සමාජය තුල ජීවත් වන්නට. අන් අයගේ ගර්හාවට, නින්දාවට, පිළිකුලට, අපහසුතාවයට පත් නොවි මේ ජීවිතය සකස් කර ගන්නට අවශ්‍ය කරන ජීවිතයට ප්‍රගුණ කළ යුතුම ගුණධර්ම කිහිපයක් බුදුරජාණන් වහන්සේ කුම්භඝෝෂක සිටුතුමාට පැහැදිලි කරන්නට යෙදුණා. ඔබේ ජීවිතයට වර්තමානයේ තුල අතිශයින්ම මේ කාරණා ප්‍රායෝගික වේවි. අපි දන්නවා ඇසට නොපෙනෙන, කයින් ස්පර්ශ කළ නොහැකි ඊ타මාත්ම සියුම් වෛරස් එකක් විකෘති වෙමින් මිනිසුන්ගේ ජීවිත දහස් ගණනක්, ලක්ෂ ගණනක් අද වෙනකොට විනාශ වෙලා ගිහිල්ලා තියෙන්නේ. මේ తত্ত্বය හමුවේ ජීවිතයට මුහුණ දිය යුත්තේ කොහොමද? ධර්මයේ තුල පිටුවහලක් ලබා ගන්නට පුළුවන් කුමන ආකාරයකටද? එදා රජගහ නුවර මීට වඩා භයානක ලෙස, මීට වඩා දරුණු ලෙස අතිශය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙලා ගියපු රෝගයක් තිබුණා, අහිවාතක කියලා. අහි කියලා කියන්නේ සර්පයට. වාතය මේක වැඩිපුරම ව්‍යාප්ත උනේ සුළඟින්. මේ රෝගය ආසාදනයේ වුණු කෙනෙක් ජීවිතේ ඉතුරු වුණේ නැහැ. ඒ සියලුම දෙනාම මිය පරලොව ගියා. මේක සුළඟින් ව්‍යාප්ත වෙලා යනකොට රජගහනුවර වැසියන් බීතියට පත් වෙලා සිටියේ. මරණයට යොමු වෙමින් සිටියේ. ඒක නිසා මේ කුම්භඝෝෂක සිටුවරයාගේ නිවසත් මේ අහිවාතක රෝගයෙන් පෙළෙන්න පටන් ගත්තා. කුම්භඝෝෂක තරුණයා කුඩා කාලයේදී තමන්ගේ අම්මයි තාත්තයි කියනවා, පුතේ අපි තිදෙනාටම
මේ අහිවාතක කියන දරුණු රෝගය වැළඳලා තිබෙන්නේ. ඒක නිසා පුතේ මේ ගෙදරින් වහාම නික්මිලා යන්න. ඔබේ ජීවිතය බේරගන්න. ඔබ තවම තරුණයි. තව ඔබට ජීවත් වෙන්න කාලය තිබෙනවා. අපි දැන් මහලුයි. වයසට ගිහිල්ලා අපිට ජීවත් වෙන්න තියෙන කාලය ඊ타ත්ම කෙටි. ඒක නිසා ඒ කාලේ තිබුණු කෙම් ක්‍රමයකට නිවසේ පිටුපස විත්තිය කඩාගෙන මේ තරුණයා දෙමාපියන් තනි කරලා දාලා දෙමාපියන් නිවස තුල හුදකලා කරලා දාලා නිවසෙන් නික්මිලා ගියා. අවුරුදු 16ක් වෙනත් දුර ස්ථානයක මේ කුඩා දරුවා ජීවිතේ කටයුතු කළා. මේ රෝගයේ වැළඳිලා මිනිස්සු මිය පරලොව ගෙහිලා මේකේ ව්‍යාප්තිය නිමාවට පත් වුණාට පස්සේ වසර 16කට පස්සේ අර තරුණයා එනවා තමන් හිටපු ගම සොයාගෙන. ගමේ ඉන්නේ අලුත් මිනිස්සු ටිකක්. පැරණි යාළුවෝ කවුරුත් නැහැ. පැරණි දැකපු ආශ්‍රය නිශ්‍රය කරපු කිසිම කෙනෙක් මේ ගමේ හිටියේ නැහැ. ඒක නිසා 40 කෝටියක් ධනය තියෙනවා මේ තරුණයාට. මේ තරුණයාගේ අම්මයි තාත්තයි කියලා තිබුණා අසවල් ස්ථානවල මේ ධනය නිදන්ගත කරලා තියෙන්නේ. අපි මැරුණට පස්සේ පුතේ උඹ ඇවිල්ලා මේ 40 කෝටියක් වන ධනය අරගෙන සැපසේ ජීවත් වෙන්න. මේ තරුණයා තමන් හිටපු නිවස සොයාගෙන ආවා. නමුත් ගරා වැටිලා විනාශ වෙලා ගියපු නටඹුන් වෙච්ච ස්ථානයක් පමණයි ඒ නිවස තිබුණු ස්ථානයට අත් වෙලා තිබුණේ. මේ තරුණයා බුද්ධිමත් කල්පනා කරනවා මෙතනට ගිහිල්ලා මම මේ 40 කෝටියක් වූ ධනය අරගන්ට ගියොත් මේ ගමේ ඉන්න මිනිස්සු මාව සොරෙක් කියලා පන්නලා දායි. මාව මංකොල්ලකාරයෙක් කියලා රටේ රජතුමාට අල්ලලා දෙයි. ඒක නිසා සුදුසු කාලය එනකන් ඉවසීමෙන් යුක්තව මනා සිහියෙන් යුක්තව මනා අවබෝධයෙන් යුක්තව මේ සිටු තරුණයා කටයුතු කළා. දාද වර්තමානයේ තරුණයින්ට මේ කුම්භඝෝෂක තරුණයා පරමාදර්ශී චරිතයක්. හදිසි තීරණ ගන්නට ගියේ නැහැ. ඉවසීමෙන් කටයුතු කළා. හැඟීම් වලට නොව මනස මෙහෙයවලා බුද්ධියට ඉඩ දෙනුණා. මොළය කල්පනා කරලා ඒ වෙලාවට කළ යුතු දේ හොඳම දේ මොකක්ද? ඒ දෙය කුම්භඝෝෂක තරුණයා සිදු කළා. ඒ වෙලාවේ 40 කෝටියක් වුණු ධනය අරගන්න මේ තරුණය ගියේ නැහැ. කල්පනා කළා මේ නගරයේම මොකක් හරි රැකියාවක් සොයා ගන්න ඕනි. නැත්තම් ජීවත් වෙන්න විදියක් නැහැ. ඒක නිසා නගරේ වීතිවල රාත්‍රිය ගත කරන කුලීකාරයන් උදේට ඇහැරවන රැකියාව මේ තරුණයට හමු වුණා. ලැබුණා. දැන් උදෑසනම නැගිටලා අර
වීතියේ ඉන්න කුලීකාරයෝ ටික ඇහැරවන්න ඕනි. ඒක නිසා හයියෙන් කෑ ගහගෙන වීතියේ රාත්‍රිය ගත කරපු අර කුලීකාරයෝ ටික හැමදාම උදෑසනම නැගිටලා මේ තරුණයා ඇහැරවගෙන යනවා. ඒක නිසා මේ තරුණයට නමක් පට බැඳුනා කුම්භ ഘോഷක කියලා. දැන් රටේ රජතුමා බිම්බිසාර රජතුමා කල්පනා කළා ඔහුට වාක් විද්‍යාව පිළිබඳව විවිධ අයගේ හැසිරීම් පිළිබඳව දේහ ලක්ෂණ විද්‍යාව පිළිබඳව මන අවබෝධයක් තිබුණු කෙනෙක් බිම්බිසාර රජතුමා. රජතුමා කල්පනා කළා මේ ඇහෙන කටහඬ හැමදාම උදේ පාන්දර සාමාන්‍ය කෙනෙකුගේ වෙන්න බෑ. ඒක නිසා නගරේ ජීවත් වෙන තරුණයින්ට වඩා සුවිශේෂී ශබ්දයක් තිබෙන සුවිශේෂී කටහඬක් තිබෙන තරුණයෙක් තමයි මේ වීතියේ රාත්‍රිය ගත කරන කුලීකාරයන් ඇහැරවන්නේ. දවසක් අහනවා රාජපුරුෂයන්ගෙන් මේ කවුද? කියනවා රජතුමනි මේ සාමාන්‍ය තරුණෙක් ඉන්න තැනක් නැහැ. ඔය වීතියේ කොනක නිදාගෙන උදේට මේ කුලීකාරයෝ ටික හැරවන කෙනා. නෑ වෙන්න විදියක් නැහැ. නමුත් රාජපුරුෂයන්ගේ මතය නෑ මේ සාමාන්‍ය තරුණයෙක්. දෙවනි දවසෙත් රජතුමාට මේක ප්‍රශ්නයක් පෙහෙලිකාවක් මේ කවුද තරුණයා? දෙවෙනි දවසෙත් රාජපුරුෂයෝ කියනවා ඔය සාමාන්‍ය තරුණයෙක් රජතුමනි. තුන්වෙනි දවසේ රාජපුරුෂයන් යවලා මේ කුම්භ ഘോഷක තරුණයව සොකීය රාජමාලිගාවට කැඳවාගෙන එනවා. කැඳවගෙන ඇවිල්ලා අහනවා ඔබේ කටහඬ මේ නගරේ ජීවත් වෙන වෙනත් තරුණයින්ට වඩා අතිශය වෙනස්. ඊටමත් පරස්පරයි. ඔබ කවුද? පස්සේ මේ තරුණයා කියනවා අතීත කතා ප්‍රවෘත්ති තමන්ගේ අම්මා තාත්තා කවුද? තමන් ජීවත් වුණේ කොහෙද? තමන් සිටු පවුලකට අයත් තරුණයෙක්. 40 කෝටියක් නිදන්ගතව ධනෙ තිබෙනවා. කොතනද ගිහිල්ලා කලින් ජීවත් වුණේ? පස්සේ බිම්බිසාර රජතුමා මේ කුම්භ ഘോഷක තරුණයව තමන් ජීවත් වුණු ගරා වැටිලා ගියපු විනාශ වෙලා ගියපු නටඹුන් පමණක් ඉතිරි වෙලා ගියපු අර තමන්ගේ මාලිගාවට එක්කරගෙන යනවා. කියනවා මේ මාලිගාව තුල තමයි මගේ කුඩා කාලය ගත කළේ. මෙබඳු රෝගයක් ඇති වෙලා මගේ දෙමාපියන් ජීවිතය බේරා ගන්නට ජීවිතය ආරක්ෂා කර ගන්නට මේ ස්ථානයෙන් පිටමං වෙලා යන්න කිව්වා. ඒක නිසා මාපිය බසට අවනතව කුම්භ ഘോഷක තරුණයා එදා එතනින් නික්මිලා ගියා. ඒක නිසා රටේ රජතුමා බිම්බිසාර මහරජතුමා අර නිදන්ගතව තිබුණු 40 කෝටියක් වුණු ධනය අරගෙන සිටු තනතුරක් ලබා දීලා මේ තරුණයව එක්කගෙන යනවා වේළුවනාරාමේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. බුදුරජාණන් වහන්සේ
මෙන්න මේ තරුණයා මුල් කර ගනිමින් මේ උතුම් ගාථා රත්නය පැහැදිලි කරනවා. උත්ථානවතෝ වීරය අවශ්‍යයි ජීවිතය සකස් කරගන්න. උත්සාහය තුලයි අපේ ජීවිතේ අනාගත අපේක්ෂාවන් ඉලක්ක අරමුණු අභියෝග සාධනය කරගන්නට පුළුවන් හැකියාවක් පවතින්නේ ඔබට තිබෙන උත්සාහය මතයි. ආරභත ආරම්භ කරව. නික්කමත හැසිරෙව්. යුංජත මේ කාරණා තුල මේ උත්සාහය කිඹදු ආකාරයකට සකස් කරගත යුතුද කියලා බුදුරජාණන් වහන්සේ මනාව පැහැදිලි කරනවා. මේ කාරණාව පැහැදිලි කළ දෙන්න ඔබට උත්සාහය කොහොමද වර්ධනය කරගන්නේ? උත්සාහවන්තව කොහොමද ජීවිතය සකස් කරගන්නට කියලා පළවෙනි එක තමයි ආරම්භ ධාතු. අපි උත්සාහවන්තව යම් ක්‍රියාවක් ආරම්භ කරන්නට පුළුවන් නම් දැන් අපි සැලසුමක් සකස් කරලා ඒ සැලසුමට අනුව මේ ආකාරයට ඔබ සිදු කරන්නේ ව්‍යාපාරයක් නම් මම ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියලා ඒක මනස තුල තියාගෙන හිටියට වැඩක් නැහැ. ඒක සිත හිටියට වැඩක් නැහැ. ඒක ආරම්භ කරන්නට අවශ්‍ය කරන උත්සාහය ඒක ආරම්භ කරන්නට අවශ්‍ය කරන මූලික අඩිතාලම සකස් කරන්නට අවශ්‍ය වෙනවා. උත්ථානවතෝ උත්සාහය නොපසුබට උත්සාහය ඒක තමයි ආරම්භ ධාතු. මුලින් ඔබ ශිෂ්‍යයන් විදියට මේ දිනවල ජීවිතේ විවිධ වූ අභියෝග වලට මුහුණ දෙනවා. වෙනදා පන්ති කාමරය තුල සිසු දරුවන් සමග යහළු මිත්‍රයන් සමග එක කෑම එක බෙදාගෙන කන්ට දැන් බෑ. එකට එකතු වෙලා සෙල්ලම් කරන්න බෑ. පන්ති කාමරේ හිටපු යාළුවන් දුරස් වෙලා දැන් අවුරුදු 2කට කිට්ටු වෙන්න යාළුවෝ දැකලා නැහැ. හරියට අධ්‍යාපනයක් නැහැ. නමුත් දුවේ පුතේ උත්සාහයත් අරින්න එපා. මේ ජීවිතය ඔබ මුහුණ දෙන්නේ අතිශය තීරණාත්මක අභියෝගය පැවත එන කාල රාමුවක්. ඒක නිසා නොපසුබට උත්සාහයෙන් ජීවිතය ආරම්භ කරන්න. මේ දේ මම නිසි ලෙස මුහුණ දෙනවා. විභාගයක් වේවා වෙනත් කටයුත්තක් වේවා ගෙදරට වෙලා කම්මැලි වෙලා උදාසීන වෙලා කටයුතු කරන්නට ලෑස්ති වෙන්න එපා. අපි දකින බොහෝ දෙනෙක් අධ්‍යයන කටයුතු වලින් බැහැරව සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් වීඩියෝ ගේම් ප්ලේ කරනවා. විවිධ දේවල් සිදු කරනවා. ඒ වගේම තමයි විවිධ වෙනයම් කටයුතු වල මේ ඉගෙන ගන්න තියෙන වටිනා කින කාලය නිකං කාදමනවා. ඒක නිසා මේ විවිධ වූ මාධ්‍ය රාමු තුල සිදු කරන්නේ ඔබේ ජීවිතය බිලිබා ගන්නට අවශ්‍ය කරන කාරණා. වාණිජ පටු පරමාර්ථ තුල ලාභ අපේක්ෂාවන් පමණක් බලාපොරොත්තු වෙන කාලයක්. ඒක නිසා බුද්ධියට ඉඩ දීලා තමන්ගේ ජීවිතය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. මේ දවසින් දවස ගත වෙලා යන්නේ ඔබේ ජීවිතේ වටිනාම කියන දවස් ටික. ආයි කිසිඳු දවසක
ගෙවි යන දවස් ළඟා කර ගැනීමේ හැකියාවක් නැහැ. නමුත් උත්සාහයෙන් යුක්තව ඔබේ අධ්‍යයන කටයුතු ආරම්භ කරන්නට පුළුවන් නම් නිවසේ සිටින වැඩිහිටි අය අද දවස තුල සමාදන් වුණු සීලය ආරම්භ කරන්නට යෙදුණු ගුණධර්ම තව තවත් පෝෂණය කරගන්නට පුළුවන් නම් වැඩි දියුණු කරගන්නට පුළුවන් නම් ජීවිතයේ සැබෑ වීරිය වඩන උත්සාහවන්ත පුජ්‍යලයක් බවට පත් වෙන්න පුළුවන්. ඒක නිසා ආරම්භ කරන්න ජීවිතයේ යහපත් දේවල්. ඒට අවශ්‍ය කරන පසුබිම අඩිතාලම අද දවස තුලම ක්‍රියාත්මක කරන්න. ඒ තුල ඔබ සැබෑ උත්සාහවන්ත ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්. ඊළඟ එක නික්කම ධාතු. ඉදිරිපත් වීමේ හැකියාව. යම් දෙයක් කරන්න නොබියව ඉදිරිපත් වෙන්න ඕනේ. මට හොඳ ආත්ම ශක්තියක් තිබෙනවා. අපි කියන්නේ සමහර මිනිස්සුන්ගේ කොද්ද පණ නැහැ කියලා. සමහර මිනිස්සුන්ට කසේරුකාවක් නැහැ කියලා. ඒක නිසා තීන මිද්දය, කම්මැලිකම, කුසීතකම, අසල මේ සියල්ලම අයින් කළ දාන ජීවිතේ උත්සාහයෙන් යුක්තව ආරම්භ කරන්න. නික්කම ධාතු ඉදිරිපත් වෙන්න. මට මේ ක්‍රියාව සිදු කරන්නට පුළුවන්. මට මේ තුලින් ජීවිතය ජයග්‍රහණය කරන්නට පුළුවන් කියලා පටන් ගන්න. ඒක නිසා ආරම්භ ධාතු, නික්කම ධාතු, ඊළඟ එක පරාක්‍රම ධාතු. ආරම්භ කරපු ඉදිරිපත් වුණු ක්‍රියාව ඔබ ක්‍රියාවෙන් පෙන්වන්න. එහි ප්‍රතිඵල එනකන් අත්තරින්න එපා. යම් ඔබ අරමුණක් අපේක්ෂාවක් ඇතිව ආරම්භ කළාද අන්න ඒ ආරම්භ කරපු කාරණා මත ජීවිතය සකස් කරගන්න. ප්‍රතිඵල එනකන් ජීවිතය අත්තරින්න එපා. ඔබ විභාගයට මුහුණ දෙනව නම් මේ ඔබට ඔබේ අත්දින කටයුතු සිදු කරගන්නට පුළුවන් වටිනා කියන කාලයක්. ඔබ නිවසේ සිටින්නේ. ඒක නිසා Taman අත්දින කටයුතු සිදු කරන්න, අලසකම, කුසීතකම, තීන මිද්‍ය බැහැර කරන්න. අර කුම්භඝෝෂක සිටුතුමා වගේ උත්සාහය මූලික කාරණාව කරගන්න. නික්කම ධාතු ඉදිරිපත් වෙන්න. පරාක්‍රම ධාතු කරන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ජීවිතය සකස් කරගන්න අවශ්‍ය වෙන උත්සාහය. මේ විශ්වය තුල නොපසුබට උත්සාහයෙන් ජීවිතය අවබෝධ කරගත්ත උතුම් රහතන් වහන්සේලා ඉන්නවා. උතුම් ශ්‍රාවකයන් වහන්සේලා ඉන්නවා. ඒක රෝසමල් යහනාවක තියලා අපිට අපේ ජීවිතේ කවුරුත් ලබා දෙන්නේ නැහැ. එහෙම ලබා ගනිපු කවුරුත් නැහැ. එහෙම ලබාගෙන සැප පහසුව ජීවිතේ ඉලක්ක සාධනය කරගන්න පුළුවන් නම් ඒ රටේ මිනිස්සු අරාජිකයි. අපි ඉලක්ක වලට යන්න ඕනේ අභියෝග වලට මුහුණ දෙමින්. ඒකට ඉදිරිපත් වෙන්න අවශ්‍ය වෙනවා. ඒක නිසා මේ ලෝකය සකස් වෙන්නේම අපේ ජීවිතේ විවිධ අභියෝග වලට මුහුණ දෙන්න. ඔබ අහන වර්තමානයේ තුල ඇෆ්ගනිස්තානය මුහුණ දීලා තිබෙන දරුණු බිහිසුණු තත්ත්වය. ඒ කතකින් මිනිස්සු වෙඩි උණ්ඩයට ජීවිතය බිලි දෙනකොට තවත් මිනිස්සු කල්පනා කළා ධනයට, දේපලට, ඉඩකඩම් වලට රටට වඩා වටින්නේ Tamanගේ මානසික නිදහස. එකම යානයක 200ක් මගින් ගමන් කරන්න පුළුවන් ගුවන් යානයක
700ක් 800ක් නැගලා මානසික නිදහස සොයාගෙන යනවා. අද තාලිබාන් සටන්කරුවන් ඇෆ්ගනිස්තානයේ විවිධ දූෂිත ක්‍රියාවන් සිදු කරනකොට එහි වැසියෝ ප්‍රාණ අපේට පත් වෙලා සිටින්නේ. ඒක නිසා ඔබ සිතන්න වටිනා කියන රටක බුද්ධෝත්පාද කාලයක් තුල මෙබඳු වටිනා කියන ජීවිතයක් ලබලා උත්සාහයෙන් යුක්තව කටයුතු කරන්න බැරි නම් මිනිසෙකු වෙලා මොකුත්ම නැති නිකං හිස් මිනිසෙක් වෙලා ඔබට මැරිලා යන්න සිද්ධ වේවි. ඒක නිසා උත්සාහයට මුල් තැන ලබා දෙන්න. ආරම්භ කරන්න. ඉදිරිපත් වෙන්න. ක්‍රියාත්මක කරන්න. හැබැයි හොඳ දේවල්. ඔබ නරක දේවල් වලට යොදවන බුද්ධිය දැනුම හොඳ දෙයකට යොදවන්න පුළුවන් නම් මේ වත්මන් තරුණ පරම්පරාව මනසින් බුද්ධියෙන් දැනුමෙන් තාක්ෂණයෙන් අතිශයම දියුණුයි. ඒකෙච්චා මේ සංකීර්ණ ලෝකයේ තුල ඔබ විකෘති මානසිකත්වයන්ටපත් නොවේ. ඊ타ත්ම වටිනා කින ප්‍රකෘති දරුවන් ලෙස ජීවිතයේ ගටයුතු කරන්නට අවශ්‍ය වෙනවා. ඒකට තමයි උත්සාහය අවශ්‍ය වන්නේ. උත්හානවතෝ පළවෙනි එක. සතිමතෝ සිහිය. සිහිය තියෙන්න අවශ්‍ය වෙනවා. කුද්දෝ අක්කං නජානාති කුද්දෝ ධම්මන්න පස්සති. කල යුත්තේ කුමක්ද නොකල යුත්තේ කුමක්ද කියලා ඔබට අවබෝධයක් තිබෙන්න අවශ්‍ය වෙනවා. පින්වත්නි, සිහිය පෙරහුනොත් ගුණධර්ම කඩාගෙන වැටෙනවා. ඒක කාටවත් නතර කිරීමේ හැකියාවක් නැහැ. කොච්චර ගුණධර්ම තිබුණත් කොච්චර ආධ්‍යාත්මික වශයෙන් සහ භෞතික වශයෙන් දියුණුවටපත් වෙලා තිබුණත් ඒ පුජ්‍යලයා සිදු කරන ක්‍රියාවන් පිළිබඳව සිහියක් නැත්තම් ඒ ගුණධර්ම ආධ්‍යාත්මික වශයෙන් සහ භෞතික වශයෙන් කඩාගෙන වැටෙනවා. දවසක් ලොකු ස්වාමීන් වහන්සේ නමකුත් පොඩි ස්වාමීන් වහන්සේ නමකුත් යනවා මහා සෑය වන්දනා කරන්නට. රුවන්වැලි මහා සෑරඳුන් වහන්සේ. ලොකු ස්වාමීන් වහන්සේත් පොඩි ස්වාමීන් වහන්සේත් මහා සෑය වන්දනා කරන්න යනකොට ලොකු ස්වාමීන් වහන්සේට අමතක වෙනවා මහා සෑයට පූජා කරන්න නෙළුම් මල් ටිකක් අරගෙන එන්න. මේ ලොකු ස්වාමීන් වහන්සේ පොඩි නමට කියනවා පොඩි නම දුර ඉඳලා මහා සෑය වන්දනා කරන්නට ආවට මේ මහා සෑයට පූජා කරන්න නෙළුම් මල් ටිකක් අරගෙන එන්න බැරි වුණානේ කියලා. මේ පොඩි නම කියනවා ලොකු ස්වාමින් වහන්සේට ලොකු හාමුදුරුවනේ ඔහොම ඉන්න මම ඉක්මනටම ගිහිල්ලා නෙළුම් මල් ටිකක් අරගෙන එන්නම් කියලා. දැන් මේ පොඩි ස්වාමින් වහන්සේ එක පාරටම අතුරුදහන් වුණා. අතුරුදහන් වෙලා ටික වෙලාවකින් පැන් බේරෙන නැවුම් නෙළුම් මල් මිටක් අරගෙන ඇවිල්ලා අර ලොකු ස්වාමින් වහන්සේගේ අතට දීලා කියනවා දැන් මේ නෙළුම් මල් මේ මහා සෑයට පූජා කරන්න. අහනවා පොඩි නම කොහෙන්ද මේ නෙළුම් මල් කියනවා අනවතප්ත විලෙන් ලොකු හාමුදුරුවනේ මේ නෙළුම් මල් ටික නෙලාගෙන ආවේ කියනවා. පොඩි නම බොහොම හොඳයි. පොඩි නම ළඟ වටිනා කියන ගුණධර්ම තිබෙනවා. පොඩි නම සිහිය පිරහුණොත් ඔය ගුණධර්ම ටික කඩාගෙන වැටෙනවා. ඒක නිසා පොඩි නම සිහිය ආරක්ෂා කරගන්න. දැන් ලොකු ස්වාමීන් වහන්සේත් පොඩි ස්වාමීන් වහන්සේත් මහා සෑයට අර නැවුම්
පැන් බේරෙන නෙළුම් මල් පූජා කරනවා. ලොකු ස්වාමීන් වහන්සේ කියනවා පොඩි නමට පොඩි නම කොච්චර මල් පූජා කළත් මේ මල්ලිත් ඉවර වෙන්නේ නෑනේ කියලා. පස්සේ පොඩි නම කියනවා ලොකු හාමුදුරුවන්ට ලොකු හාමුදුරුවනේ නෙළුම් මල් මිට පහතට කරලා ගසන්න. එතකොට ඔය නෙළුම් මල් ටික නැති වෙලා යාවි කියලා. පස්සේ නෙළුම් මල් මිටිය පහතට කළා ගසනකොටම නෙළුම් මල් ටික නැති වෙලා ගියා. මහා සෑය ළඟදී අර ලොකු ස්වාමින් වහන්සේ පොඩි නමට කියනවා පොඩි නම බොහොම හොඳයි. පොඩි නම ළඟ වටිනා කියන ගුණධර්ම තිබෙනවා. පොඩි නම ආධ්‍යාත්මික වශයෙන් මනස දියුණු කරලා තිබෙන්නේ. නමුත් පොඩි නමගේ සිහිය පිරිහුණොත් අනාගතයේදී කන ගැහැණියකකින් කැඳ බොන්න වෙනවා කියලා. මේක කියලා පොඩි නමත් ලොකු ස්වාමින් වහන්සේත් මහා සෑයට වන්දනා කරලා නික්මිලා තමන්ගේ ආරාමයට වැඩම කළා. අවුරුදු කිහිපයක් ගත වෙලා යනකොට අර මහා සෑයට අනවතප්ත විලෙන් නෙළුම් මල් ගෙනල්ලා පූජා කරපු අර පොඩි ස්වාමින් වහන්සේ කාන්තාවකගේ කටහඬට වශී වෙලා සිවුරු ඇරලා ගියා. සිවුරු ඇරලා ගිහිල්ලා දැන් ගිහිව කටයුතු කරන මේ තරුණයා රෙදි වියමින් තමන්ගේ ජීවිකාව කරගෙන ගියා. දවසක් තමන්ගේ පේශ කර්මාන්තයේ නියැලෙනකොට තමන්ගේ පාර්යාව තමන්ගේ ආහාර වේල ගේන්න ටිකක් පරක්කු වුණා. පරක්කු වෙලා ආහාර වේල ගෙනාපු තමන්ගේ භාර්යාවට ආවේගශීලී වූ චිත්ත වේග පාලනය කරගත හැකි වීමට නොහැකි වූ අර සිවුරු හැරගිය තරුණයා අතේ තිබුණු සැතකින් තමන්ගේම භාර්යාවට බිරිඳට පහර දුන්නා. පහර කෑමට ලක්වුණු අර බිසවගේ නැත්තම් භාර්යාවගේ ඇසක් ගැලවිලා බිමට වැටුණා. පස්සේ මේ සිවුරු හැරගිය තරුණයට මතක් වුණා ලොකු ස්වාමීන් වහන්සේ ඉදා මහා සෑය ළඟදී කියපු අවවාදය. පොඩි නම බොහොම හොඳයි. පොඩි නම ළඟ වටිනා කියන ගුණධර්ම තිබෙනවා. නමුත් පොඩි නම සිහිය පිරිහුණොත් ඔය ගුණධර්ම ටික බලාගෙන ඉද්දි කඩාගෙන වැටෙනවා. ඒක නිසා සිහිය පිරිහුණොත් අනාගතයේදී කන ගැහැණියකගෙන් කැඳ බොන්ට වෙනවා කියලා. ඒක නිසා සෑම දෙයකටම සිහිය අවශ්‍ය වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ කුරු රටට වැඩම කරලා සතිපට්ඨාන සූත්‍රය තුල මේ සිහිය කොහොමද ජීවිතයට යොදාගන්නේ කියලා දේශනා කළේ. ඔබ පරිශීලනය කරන්න සතිපට්ඨාන සූත්‍ර දේශනාව. සම්මා සතිය ආරෂ්ඨාංගික මාර්ගය තුල සිහියෙන් යුක්තව කටයුතු කරන්න. පාසල් යන දරුවන් වැඩහිටියන් සිහියට මුල් තැන ලබා දෙන්න. වර්තමානයේ තුල අපිට සිහිය අතිශය වැදගත්. වෙළඳ පොළට යනකොට පොදු ස්ථානයකට යනකොට යහළු හිත මිත්‍රාදීන් මුණ ගැහෙන්න යනකොට සිහියෙන් යුක්තව කටයුතු කරන්න. අපිට නොපෙනෙන මායයා වෛරසයක් ලෙස අපේ පසුපස ගමන් කරනවා. ඒක නිසා සිහියෙන් කටයුතු කරන්න. යා යුතු තැන ඔබ තීරණය කරන්න. ඒක නිසා සිහිය අතිශය වැදගත්. වර්තමානයේ තුල මරණයෙන් පවා ආරක්ෂා වෙන්න සිහියෙන් කටයුතු කරන්න පුළුවන් නම් කුම්භ ഘോഷක තරුණය වගේ දියුණු වෙන්න පුළුවන්.
තමන්ගේ ජීවිතය සකස් කර ගන්නට පුළුවන්. ඒකයි උත්සාහය තිබෙන්න අවශ්‍යයි. උත්හානවතෝ සතිමතෝ සිහිය තිබෙන්න අවශ්‍යයි. සුචිකම්මස්ස තමන් ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරන්නට අවශ්‍ය වෙනවා. කළ යුතු ක්‍රියාවන් පිළිබඳව මානසික අවධානය බුද්ධියට ඉඩ දීලා යොමු කරන්නට අවශ්‍ය වෙනවා. නිසම්මකාරිනෝ කළ යුතු ක්‍රියා පිළිබඳව නොකළ යුතු ක්‍රියා පිළිබඳව කුසල ක්‍රියා පිළිබඳව අකුසල ක්‍රියා පිළිබඳව සිතා කටයුතු කරන්නට අවශ්‍ය කාලයක් අපි මේ ගෙවා දමන්නේ. අපි මේ ජීවත් වන්නේ. ඒක නිසා උත්සාහය ලබා ගන්නට සිහියෙන් කටයුතු කරන්න. මනසට මුල් තැන ලබා දෙන්න. නිසම්මකාරිනෝ කළ යුතු දේ නොකළ යුත්තේ පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න. අවබෝධයක් ලබා ගන්න. සද්ධර්මයේ ස්පර්ශය නිරන්තරයෙන්ම ජීවිතයේ තුල ප්‍රායෝගික වශයෙන් සකස් කරගන්න. එතකොට ධම්ම ජීවිනෝ ධර්මානුකූල ජීවිතයක් සකස් කරගන්නට පුළුවන්. එබඳු පුජ්‍යලයා අප්පමත්තස්ස යසෝ භිවඩ්ඩති. අප්‍රමාදීව කටයුතු කිරීම තුල කීර්තිය යසස වර්ධනය කරගන්නට පුළුවන්. ඒකයි ජීවිතයට අවශ්‍ය වන්නේ. ඉවසීම තුල, ශික්ෂණය තුල, උත්සාහය තුල ගුණධර්ම වර්ධනය කරගන්නට පුළුවන් නම් ඔබේ ජීවිතය ලබාගත් මනුසත් භවය අතිශය සාර්ථකයි. ඒක නිසා අද මේ උතුම් නිකිණිපුර 15ක පොහෝ දින කොළඹ රාජකීය විද්‍යාලයේ බෞද්ධ සහෝදර ශිෂ්‍ය සංගමය හා සැබැදිව ඔබ සියලුම දෙනාම පන්සලේ බණ අහනවා වගේ ජීවිතයට බණපදයක් එකතු කරගත්තා. ජීවිතයේ ධර්මානුකූලව දකින්ට අවශ්‍ය කරන ඉඩ ප්‍රස්තාව සකස් කළ දුන්නා. ඒ තුල ඔබේ ජීවිතය සකස් කරගන්න. මෙය යහපත් විෂම කාල පරාසය තුල ඔබේ ජීවිතය සිහියෙන් යුක්තව කටයුතු කරන්න. කළ යුතු දේ නොකළ යුතු දේ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. ඔබ සියලුම දෙනාගේම සිතඟි ප්‍රාර්ථනා අභිමතාර්ථ අරමුණු ඒ අයුරින්ම සඵල කර ගැනීම සඳහා දේශිත ධර්මකාරණා ජීවිතයට ප්‍රායෝගිකව ළඟා කරගන්න. ඒ තුල මනා ශික්ෂණයකින් ජීවිතය සකස් කරගන්න. යෝනිසෝ මනසිකාරය තුල ජීවිතයේ සියලුම ක්‍රියාවන් සිදු කරන්න. කල්යාණ මිත්‍රාශ්‍රය නිරන්තරයෙන්ම ජීවිතයට ලබා ගන්න. සද්ධර්මයේ ස්පර්ශය තුල ධර්මානුධර්ම ප්‍රතිපන්නව ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කිරීම සඳහා මේ නිකිණිපුර 15ක පොහෝ දින ශ්‍රාවක ඔබ ශ්‍රවණය කරන්ට යෙදුණු මේ උතුම් ධර්මානුශාසනාව ඔබ සියලුම දෙනාගේම ජීවිත සාර්ථක කර ගැනීම සඳහා ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කොට දුකින් එතෙර වන නිවන් සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබ සියලුම දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු නාද පවත්වා ආශිර්වාද කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. සියලු දෙනාටම තෙරුවන් සරණයි.